නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිව්‍ය දුක්ඛ වන ත්‍රිවිධ විතර්කයේ තිඹිරි ගෙදර හඳුනා ගන්නී වියපත් වන විට පමාව හමු වී ටික ටික දුක් ගින්නක් වන්නේ පන්සාලිස් වස පුරා දෙසූ බන මේ විලසනි කෙටි කරගන්නේ ගැහැණු පිරිමි බව ගිහිද පැවිදි බව ගමනට නැත බාධා වන්නේ ධර්මානුශාසනාවේ සදහවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ ආය ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහවර පින්නතුනි ස්වාමීන් වහන්සේ කැමැති මේ ජීවිතයේදීම නිවීම සඳහා උපකාර වන ධම් කරුණු කීපයක් පහදා දෙන්න. විවේක ඉන්න වෙලාවට ත්‍රිපිටකයේ කියවලා අත්දැකීමේ තියෙන දේවල් විවිධ ഘോഷ නැත්තම් විරිත් ඔස්සේ ප්‍රබන්ධ වෙනවා මගේ අතින්. මම ඉගෙනගත් දේවල් අනුව. ඒක පැයක් පුරා කියමින් කවිබණක් කියන්න මම ලෑස්ති නැහැ. නමුත් ගාථාවක් වෙනුවට සරල අදහසකින් පැහැදිලි කරලා යම් දෙයක් ඒකේ පදේ පදේ අරගෙන විමින් පවතින දේ වෙන්න ඕන දේ මේ අනුග්‍රහක බවතුන් කියන පරිදි මේ ජීවිතයේදීම නිවීම සඳහා උපකාර වන දහම් කරුණු. ඒක තමයි මේක තුල තිබෙන්නේ. ඒ අනුව ඔබට සවන් දුන්නාම මේ කරුණ වල හැම විටම විග්‍රහ වෙන්නේ බුදුහාමුදුරුවෝ ගැනත් නෙවෙයි. ලුම්බිනිය ගැනත් නෙවෙයි. දහසික මහ බෝධිය ගැනත් නෙවෙයි. ඔබ ගැන. ඔබ තුල සිදුවෙන ක්‍රියාදාමයක් ඔබ තුළ නොදැන සිදුවෙන ක්‍රියාදාමයක් ඔබව අසහනයට දුකට පීඩාවට පත් කරන බව ඔබ කවදානම් තේරුම් ගනීද ධර්ම ශ්‍රවණය නොකොට. මොකද්ද මේ කියන්නේ? ජීවිතේ දුකයි කියන්නේ නැහැ. සමහර අපේ සමහර අය හැමෝම ජීවිතේ දුකයි කියයි නමටත් ඇහෙනවා. එයි මේ අයට කල්පනා වෙන්නේ නැත්තේ ජීවිතය කියන්නේ එකක් පංච උපාදානස්කන්ධය කියන්නේ තව එකක් කියලා. මම නම් ත්‍රිපිටකේ පුරාම දකින්නේ පංච උපාදානස්කන්ධය තුල දුක තියෙනවායි කියලා. පංච උපාදානස්කන්ධේ පවතින මොහොතයි. ඒ මොහොතේ තියෙන දුක ඒක නැති වෙනවා. තව එකක් ඉපදුනා තව තියෙනවා. ජීවිතය කියන්නේ අවුරුදු 100ක් 60ක් 70ක් නේ. ජීවිතේට කවුද පංච උපාදානස්කන්ධය කියන්නේ? මොකවත් බන්දන්නේ නැති අමන මරිමෝඩ තකතිරු මිනිස්සු කවුරු හරි ශරීරයට පංචස්කන්ධය කිය ඇති. ඒ බුදුදහමේ තියෙන එකක් නෙමෙයි වුණ සාදාගත් එකක් ඒක. ඒ නිසා දිව්‍ය දුකක් වෙන ආකාරය මේක පෙන්නනවා. දිව්‍ය දුකක් වන ත්‍රිවිධ විතරකයේ තිඹිරි ගෙදර හඳුනා ගන්නලු. තිඹිරි ගෙදර දුම්රිය පොළපටින් තුලින් ළඟින් පටන්ගෙන මරණ මංචකයේ දක්වා ගමනක් යනවා. අගිපද තියෙන්නේ. එතකොට අපි පටන් ගන්න තිඹිරි ගෙදර නැත්නම් උපන් ස්ථානය. මේ තිඹිරි ගෙදර කියන පදේ මම යෙදුවෙත් හට ගන්න තැන හොයා ගන්න කියන්නේ. ත්‍රිවිධ විතර්කයේ තිඹිරි ගෙදරක් තියෙනවා හැම කෙනාටම. ඒක තමයි මේ උපන් මිනිස්සයා සැප විඳින්න තියෙන ඉඩ කඩින් බැහැරට යන මේ උගලට අහු වෙන එක. මේක පාවිච්චි කිරීමයි වදේ, මේක පාවිච්චි කිරීමයි මායයට අහු වීම, මේක පාවිච්චි කිරීමයි දෝ කියලා දන්නවනම් කවදාවත් මේ මෝඩකමට අහු වෙන එකක් නැහැ. අහු වෙලා දුර ගමන් ආපු අය, අඩු කරගන්න මින් යන අය, අහු නොවී ඉන්නට, අහු වී බරපතල තත්ත්වයටපත් නොවී ඉන්නට අනිත් අයට කියා දෙන්න වෙනවා, පූර්වාදර්ශය දෙන්න වෙනවා. තිබිරි ගෙදර. මොකද්ද අපි දැන් ත්‍රිවිධ විතර්කය කියන්නේ? ඔබට කාමයන්ට සම්බන්ධ අරමුණක් ඉටු කර ගැනීමට නැවත නැවත හරි නීත්‍යානුකූල හරි නීති විරෝධී හරි රහසගතව හරි අදහසක් පහළ වුණාම නීතිය ඉදිරියේ නම් ඒ සම්බන්ධයෙන් තහනමක් නැහැ. නමුත් නීති විරෝධීව නම් ඒ සම්බන්ධයෙන් තහනම් ඒකට රහසිගත සැලසුම් ක්‍රියාකාරකම් කපටිකම් කෛරාටිකම් දාන්න ඕන. ඔය
ළමා අපචාර ස්ත්‍රී දූෂණ කාන්තාමි නියුමෙරුම් වගේ කාරණා පුවත්පත්වල යන විට ඒවා ඒ අපරාධකරුවන් මේ යොදපු සැලසුම් අහු වෙනවා. කාම විතර්කයේ අවස්ථාවක් හිටු කර ගන්නට වෙලාවක් එනතුරු කලදුටු කල වලවිස ගන්නට කල් බල බලා නිවසක් තුල සැඟවි මහමගත් සැඟවි බෝක්කුවක් යට සැඟවි තව නොඑක් තැන්වල වැසගිලියක් තුල සැඟවි තියෙන්නේ. ඔවුන් එයින් කල්පනා කරන්නේ ඔහුට එකෙන් ලබා දෙන්නේ ලෞතුරු සැපත කියලා. එක මොහොතක සැනසුමක් බව ලෝකේ අමතක කිරීමක් බව සහ ඉන්නහාට ඒකෙන් හම්බ වෙන්නේ දෙපිරිසටම දෙදෙනාටම අපහාසයක් දුකක් පීඩාවක් වදයක් බව කල්පනා කරන්නට නුවණක් නැතිකමට කියනවා අවිද්‍යාව නැත්නම් මෝහය නැත්නම් මෝඩකම නැත්නම් තිරිසන්කම කියලා. කවද්ද මේ සමාජයේ ඉගෙන ගන්නේ සොකී ජීවන ගමනේදී ජීවන ගැටලු විසඳා ගැනීම සඳහා පාවිච්චි නොකළ යුතු දුෂ්ට අංග තුනක් මේ ත්‍රිවිධ විතරකය කියන්නේ කියලා කවදද මේ මිනිසුන් හඳුනාගන්නේ? මේ මායාගේ හමුදාව පමන් මායා තමන්ගේ ජීවිතයට ඇතුල් වෙන්න තිනව කවදද හඳුනාගන්නේ? තිමිරි ගෙදර ළමා කාලේමයි. කුංචි දරුවෙකුට මේ පිළිබඳව තිබෙන බවක් හැඟෙන්නේ නැහැ. නමුත් ඒකෙන් කියවෙන්නේ මූලය හිඳිලා කියලා. මොකද තණ්හා අනුසය නිසානේ විදින් තියෙන විපාකයක් වශයෙන් මෙහාට. නමුත් ඒකට අර ඇවිලෙන්න ගෙන්නට පිදුරු දැමීම වගේ ගසකට පොර දැමීම වගේ අපි එකතු කරන්න පටන් ගන්නවා. මම පෙන්නලා තියෙන දරුවට නම් බඩගින්න ඇති වුනහම කිරිබොන කැමැත්ත ඇති වෙන්නේ. ඒක නැවත සපයා ගන්න වෙනවා. බඩගින්න කෑ ගහපුවම කිරි හම්බ වෙනවා කියලා ඉගෙන ගන්නවා ඊට පස්සේ. තරහෙන් කෑ ගහම හම්බ වෙනවායි කියනවා. මොන හාල් දමලා ගහපුවම හම්බ වෙනවායි කියනවා. එහෙම තමයි කාම විතර්කය ඉඳ නැතුවම බාධා වෙනකොට ව්‍යාපාද විතර්කයේ බවට සහ තව බාධා වෙනකොට හිංසා විතර්කයේ බවට අන්න ඔබේ ඇසේ කනේ නාසයේ හට ගන්නා වූ මේ අදහස තමයි තිබිරි gedara. නමුත් ළමා කාලේ දරුවන්ගේ සිනහව බැලුවහම ළමා කාලේ දරුවෙකුගේ ශෝකයේ දුක බැලුවහම ඒක ඒ වෙලාවට ඇති වෙන ශෝකයක් ගොක් අනර එකක්. ඒක මොහොතකින් අමතක කරලා දා hina වෙන්න පුළුවන්. කෙනෙක් සමග අමනාපයක් නැත්නම් අහිතක් ඇති කරගත්තත් එය පරිගන්න තරම් දුරදිග ගිහින් හෙට දවසේ මතක් කරගන්න ස්වභාවික දරුවෝ නැහැ. ඒ කියන්නේ හටගත්ත දේවල් මිය යාම ස්වාභාවික සිතේ සිදු වෙනවා. හට ගන්න පුළුවන් ඕන දෙයක්. නමුත් පසුව ගැනීම සඳහා හේතුවක් ඉතුරු නොකර මියන ස්වභාවයක හටගත්ත දේ නැති වෙන ඇති වූ දේ නැති වෙන නැත්නම් ස්වාභාවික අනිත්‍යක අපි ඉඳලා තියෙනවා. දැන් ඊට පස්සේ කල්පනා වෙන්නේ නැද්ද අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීමයි කරලා තියෙන්නේ කියලා. අනර එකතු වීම තුළින් කාම විතර්කය මම වෙනකොට ඒක තමයි නිට්ටය වෙනවා කියන්නේ. නැවත නැවත එකතු වීම තුළින් ව්‍යාපාද විතර්කය ටික ටික බලවත් වෙනවා. ඒක තමයි නිට්ටය වෙනවා කියලා කියන්නේ. තව ටිකක් එහාට යනකොට හිංසා විතර්කයේ බවට පත් වී බලවත් වෙනවා. දැන් මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක මගේ සහ මම සහ මගේ ආත්ම කොට ගැනීමෙන් මොකද වෙන්නේ? පැලෑටියකට පොහොර දමන්නාසේ චිත්තාභ්‍යන්තරයට නැවත නැවත භාවිතා කිරීමෙන් යලි ගන්නා ඕනකම ශේෂ වීමෙන් බලවත් වෙනවා. මට මතකයි මගේ අවුරුදු 15 20 වගේ කරුණ කාලය තුල ඒ කාලය තුලත් hina වෙලා හිටපු කෙනෙක් තමයි. නමුත් යම් යම් අසාධාරණකම් හැමෙදී කේන්ති වෙන වෙලාවල් තියෙනවා. එතකොට මූණේ තිබිච්ච මේ පියකර බව නැති විදිහවත් මට මතකයි. ඇස් රතු වෙනවත් මට මතකයි. ඇඟ වෙවුලා යනවා මතකයි. අර බලවත් වෙන හැටි. මේකට මොකද්ද කියන්න ඕන? මේකට තමයි මාරාවේශය කියන්න ඕන. මේක භාවිතා කළොත් සමාජය සර දාන්න පුළුවන්, අම්මට ගහන්න පුළුවන්, සෙල්ලම් බඩුවක් පොළවේ ගහනවා, සතෙකුට ගහන්න පුළුවන්, අහුන්දිත් දමලා ගහන්න පුළුවන්. තව එහාට පාසල පොත් පිටක පොඩි කරන්න පුළුවන්, ඩෙස්ක් පුටු පොඩි කරන්න පුළුවන්, වේදනාලාව පොඩි කරන්න පුළුවන්, පරිගණකය පොඩි කරන්න පුළුවන්. ඔහොමම එහාට වගේ දවස්වල තිබුණේ.
ඒ පහුගිය දවස්වල සිදුන සිදුවීම් වල විනාශයෙන් කාට හරි ලාභයක් සිද්ධ වුණාද? රක්ෂණය කරන තිබුණා නම් වන්දි හම්බ වෙයි. නැත්නම් විනාශයක් මැරුණාම ලංකා මාතාවට යහපතක් සිද්ධ වුණාද? කොතරම් කල් ඉඳලා කීවද මේ සමාජයේ අපරාධ කරන්නේ පුද්ගලයෝ නෙමෙයි ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය මේක හද එකතු කරගන්න එපා බලවත් කරගන්න එපා මේකට උල්පන්දම් දෙන්න එපායි කියලා. ඒ අපි මිනිස් සමාජය හදන හැටි. ඒක පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් තුලින් පෙන්වනවා අපි ඔබට. දැන් පොදු මිනිසා මිනිසුන් තුල පෘථග්ජන මිනිසුන් තුල රාක්ෂයෙක් ප්‍රේතයෙක් භූතයෙක් පිසා ලේබන පිපාසාව තියෙන විපාසයේ පිසාචයෙක් ඉන්නවා. නිදානේ ඉන්නේ. අවදි කරන ක්‍රියාමාර්ග සමාජයේ කරන්න එපා කියන එක බුදුදහමෙන් උගන්වන්නේ. නමුත් මේ පිළිබඳ අවබෝධයක් නැති අය මට මතකයි මගේ අවුරුදු 15 කාලේ මම දැක්ක මේ කාටුන් චිත්‍රයක්. ඒ කාටුන් චිත්‍රයේ නමත් එක්ක මතක් වෙනවා මම කියන්නේ නැහැ. අදහස් විමසීමක්. මේ හිරිහැර බාධක ඉවසා සිටි ඔබට ඉවසීම ගැන මොකද්ද කියන්න තියෙන්නේ කියලා අහලා තියෙනවා. ඉවසීම යනු වෛරය රැස් කිරීමයි. මේක බුදුමනක් එහෙම නෙමෙයි. පෘථග්ජන පුද්ගලයාගේ හිතේ සිදුවෙන දේ මේ පෙන්නන්නේ. ඒ ඉවසීම කියන්නේ අර කටින් නිහඬව සිටීම සහ හිත ඇතුලෙන් පාරම්බාන එකට. දැන් මොකද්ද මේ පදේ පෙන්නන්නේ? තිඹිරි ගෙදර හඳුනා ගන්න ඕනේ. දැනුයි හඳුනා ගන්න හම්බ වෙන්නේ. එතකොට තිඹිරි ගෙදරින් ගමන පිටත් වෙලා ඉවරයි. මේ නිසායි මම කියන්නේ 70ක් 80ක් යනතුරු මේ විතර්කයේ බලවත් කරන ජීවිතේ යනවා නම් ආගමික ජීවිතය කියලා කියන්න එපා. තමන්ම දුකටපත් වෙන විනාශයටපත් වෙන ජීවිතය යනවා. මරණ කල්ම. මෙන්න මේක තේරුම් අරගෙන ජීවිතය වෙනස් කරගන්න හදන එක තමයි මේ ජීවිතේ බෞද්ධ ආගමික පරිවර්තනය. 15න් 20න් පටන් ගන්න පුළුවන්. අපි හොයන්න ගිහින් අපිට කාලයක් ගත වුණා නැත්නම් තේරුම් ගන්න කෙනෙකුට 15න් 20න් මේක පටන් ගන්න පුළුවන්. ඒක හිතට එනවා කියන එක තමයි මේ විතර්කයක් උපදිනවා කියන්නේ. uppannam කියලා. එතකොට කාමයන් පැත්ත ඉටු කර ගැනීමට උපදින අදහස කාම විතර්කය තරහවක් පහ කිරීමට පාවිච්චි කරන්න අපදන අදහස ව්‍යාපාද විතර්කය. අර කියනකොට මේක නෑ. ඒ බාධාවේ කාම විතර්කයට බාධා වෙනකොටත් ව්‍යාපාද විතර්කයට එන්න බලවා. ඒ දුරදිගාමී ප්‍රතිඵලයක් වශයෙන් අනතුරු එක හිංසනීය අවි භාවිතා කරන පැත්තට ගත්තාම හිංසා විතර්කය. මේකට ඉස්සේ පුරුෂ කිහිපයයි ભેදයක් තිබෙනවද? පෘථග්ජන සමාජයේ සුඛී ජීවන අරගලවලදී මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක භාවිතා කරන හැටි හොයාගන්න පුළුවන්. ඉස්සේ පුරුෂ කිහිපයදී හැම සමාජයේම. මේ නිසා ජීවිතය දුකක් බවන බව නේද මම මේක කියන්නේ දිව්‍ය දුකක් වන. එතකොට ජීවිතයේ දුකයි නෙමෙයි ජීවිතයට ත්‍රිවිධ විතර්කය ඇතුළු වීම. ජීවිතය ආක්‍රමණය කිරීම දුක් අගාධයක ආරම්භක පියවරයි. වයසත් සමග වැඩි දියුණු වෙනවා. ඒක ඔබ තුලින් හොයාගන්න නැවත නැවත ලෝභ කරන්න ගියොත්, ද්වේෂ කරන්න ගියොත්, ඊර්ෂ්‍යා කරන්න ගියොත්, වෛර කරන්න ගියොත් බලවත් වෙන බව තේරුම් ගන්න. ඒකට අර කැට දානවා වගේ නැවත නැවත හේතු එකතු කරන්න ඒක නිකන් ජවන් ශක්තිය යනවායි කියලා. යලි එන්න තියෙන වේගය බලවත් වෙනවා. තිබිරි ගෙදර ගැන හඳුනා ගන්න වෙන්නේ හැදිලා බලවත් උනායි. දරුවෝ ගාව තිබිරි ගෙදර තුනට නවත්තන්න තේරෙන්නේ නැහැ. නමුත් මම දකිනවා මේ පිළිබඳව යම්කිසි හැඟීමක් ඇති ආදරණීය අම්මලා තාත්තලා දරුවන් සමග කටයුතු කිරීමේදී මේවා උපදින්න නැති ආකාරයට මේවා බලවත් වෙන්නේ නැති ආකාරයට දරුවන් වැනීම ආදරණීය වෙල්ලන් ගතලා පොඩි ළමයි වකටපත් වෙලා ඔවුන්ගේ අර සෞම්‍ය වූ මනස පරිස්සම් කරලා දෙනවා. උගත් බුද්ධිමත් මව්පියන්. ඔස්සාගෙන් මැස්සා එන්න බැරුව කේන්ති යන මව්පියන් දරුවන්ට තර දාලා ගහලා දඬුවම් දීලා රිදවලා
පරස වචනින් බැනලා තමනුත් අමාරු වෙනවා. දරුවනුත් යන්නේ ඒක කරන්න ඒකට ගැලපෙන්න දරුවා ඇතුළතින් සකස් වෙනවා. ඒකට තමයි අර බලවත් වෙනවා නැත්නම් ඇට්ටර වෙනවා කියන්නේ. මේ නිසා මම දකිනවා දරුවන් හැදීම යනු දරුවෙක් මෙලොවට බිහි කිරීම විතරක් නෙමෙයි. ඔහු මේ හැඟීම් තුන මිනිසාට සමාජයට එරෙහිව භාවිතා නොකරන්නා උතුම් මිනිසෙක් බවට පත් කිරීමට මාතෘත්වයේ පීතෘත්වයේ පූජනීය කාර්යභාරයක් තියෙනවා. ඒක පූජනීය කාර්යභාරයක්. Taman එහෙම වෙලා ඉන්න වෙනවා. එහෙමද මේ සමාජයේ සුරතල් දරුවෝ ඉස්සරහා බීමත්ත හැතරෙනවා. සුරතල් දරුවෝ ඉස්සරහා බිරිඳයි සැමියයි සම්දු වෙනවා. සැමියා බිරිඳට ගහනවා, බිරිඳ සැමියාට ගහනවා සමහරට. ඒකයි ජීවිතය කියලා දරුවෝ හිතන්නේ නැද්ද එතකොට? උනුතුරු වෙනවා ඊට පස්සේ සහෝදර සහෝදරියන් සමග අරගල ඇති කරගන්න, දබර ඇති කරගන්න. අන්න එහෙම මේ යන පාර පෘථග්ජන සමාජයට මේ යන පාර මාර්යා විසින් විවෘත කර දුන්නා වූ දුකට යන පාරක් කියන එක හැකිතාක් ජීවිතේ මුලින් තේරුම් ගන්න. එතකොට පාර වෙනස් කරන්න පුළුවන්. මේ බුදු සමයෙන් උගන්වන්නේ ජීවිතයේ අවසානයට ගොස් පාර වෙනස් කරන්න ප්‍රාර්ථනා කරන එක නෙමෙයි. හැකිතාක් මුලින් තේරුම් අරගෙන එතනින් එහාට පාර වෙනස් කරන එක. මේ අහන්නේ මේ ජීවිතේදීම දුක් කෙලවර වීම සඳහා දහමක් දේශනා කරන්න කියන්නේ. දැන් මේ අරමුණ එන වෙලාවට ඔබගේ මට තරහ එනවා, මට වෛරය උපදිනවා, මට මරාගෙන මැරෙන්න හිතෙනවා, පලි ගන්න හිතෙනවා. ඒ තමයි අරමුණ ආපු වෙලාව. ඔබ වෙනයි, ඔබේ කය වෙනයි, අරමුණ වෙනයි. දැන් මෙන්න මේ අරමුණ තුල ඔබ පමාව හඳුනාගන්න. ඔය පොතේ තියෙන අපමාද පමාද කියන පදේ පමාව හඳුනාගන්න. ඒ පමාව හඳුනාගත්තාම ඔබට බුදුන් වහන්සේ වදාළ අප්‍රමාදයේ වෙන්න තේරෙවි. මොකද පමාදෝනේ මච්චනෝ පදං. ප්‍රමාදයෙන්නේ මරණයට පාර කැපෙන්නේ. අප්‍රමාදයෙන් මරණයට පාර කැපෙනවා කියලා නේ අමත පදං කියලානේ තියෙන්නේ. කුමක්ද පමාව? වෙලා පහුවෙන එකද? නෑ කියනවා සසරේ පමාව. පමාව වේ මිනිසා. මම දකිනවා ඒ ආපු එකට එකතු වීමෙන් මමත්වයෙන් ගැනීම පමාවයි. මමත්වයෙන් ගැනීමෙන් යලි හට ගැනීමට සසරක් හැදීම උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට සැගවීම. අන්න මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස මමත්වයෙන් ගැනීමෙන් මාරයාට ආයුධ දෙනවා නේද ඔබ? මාරයාට බැඳෙනවා නේද? මාරයාට නැගිටගෙන ඉන්න ප්‍රත්‍යක් නැතුව ඉන්නේ ඔබේ ජීවිතය තුළ. ඔබ ටික ටික දීලා ශක්තිමත් කරනවා. දැන් දරුවන් තුළ මේක ආවට කෑ ගහලා අඬලා ඊටකින් කෑ ගහලා නිදා ගන්නව ඇරුණාම ඊට එහාට ඔය පුරුද්දයක්. නමුත් ලොකු වෙන්න බලවත් වෙන්න අවි දරන්න තම තමන්ට තියෙන හැම අවියක්ම අන්න අය පරාජය කරන්න රිදවන්න වනසන්ත උදුරගන්න පාවිච්චි කරනවා. මේ ආගමික ජීවිතයේද මේක බලවත් වීම පාපකාරී ජීවිතයේ බව තේරුම් ගන්න තුනක් නෑ. ආගමික ජීවිතය කියලා මේ මල් පූජා කිරීමකට, එහෙම නැත්නම් වන්දනා ගමන් යාමකට, එහෙම නැත්නම් මේ ඇඳුම් මාරු කිරීමකට ලැස්ති වෙලා. ශික්ෂාවත ටිකක් කියවලා කියව ඉන්න ඒවක් හැරකිල්ලක් නෑ කියව ඉන්න එකට. කොහෙද මේ ඉන්නේ මේ සමාජයේ? වෙන මොකුත්ම ඕනේ නැහැ. ත්‍රිවිධ විතරකේ බලවත් වෙන ආකාරය, දුකටපත් වෙන ආකාරයයි, ප්‍රහීන වෙන ආකාරය විදර්ශනාවයි. මේක තේරුම් ගත්තේ නැතුව ඔබ gedara දුකයි, කරදරයි, කැලේට යනවා. ඉසකයට තියෙන කරදරයක්, කොණ්ඩේ කපනවා. සුදු ඇඳුමට කරදරයක්, ඇඳුම මාරු කරගන්නවා. මස් කන එක හොඳ නෑ, එහෙනම් මස් කන්න නැතුව ඉන්නවා. සල්ලි අල්ලන්න හොඳ නෑ, සල්ලි අල්ලන්න නැතුව ඉන්නවා. පිඟානේ කන්න හොඳ නෑ, පාත්‍රය වළඳන්න පටන් ගන්නවා. මේ කීසා නොකී අදාළ තැනට අදාළ කරුණු තේරුම් ගන්න නැතුව වටේ ඇවිදිනවා. දුම්පානේ හොඳ නෑ, දුම්පානේ බොන්න නැති එකත් කරන එකත් හොඳයි. මත්පැන් පානේ හොඳ නෑ, එහෙනම් නොබී ඉන්න එකත් හොඳයි. නමුත් මේ එකක් දෙකක් 15ක් 20ක් 30ක් ඇති කරගත්ත කියලාවත් ඔබට ත්‍රිවිධ විතර්කයේ තේරුම් ගත්තේ නැත්නම් ඒවායේදීම ඔය ඕනෑම තැනක දිනව නේද?
ලොකු තැන සිට කුඩා තැන දක්වා, උගත් තැන සිට නුගත් තැන දක්වා, පැවිදි තැන සිට ගිහි තැන දක්වා චරිතවල මේ මෝඩයා උත්සන්න වීම තුළ, මෝඩකම උත්සන්න වීම තුළ ඔවුනොවුන් මෝඩ වුණ ආකාරයට අපට හොඳ අත්දැකීම් සමාජයේ තියෙනවා. එතකොට පමා වුණොතින් පමාව හමුවේ ටික ටික දුක් ගින්නක් වන්නේ අන්න එක තේරුම් ගන්න. පමාව හමුවේදී මේ පමාව මොකද්ද? ඒක ආකාර කීපයකින් කියන්න පුළුවන්. පමාව එතනින් අවසන් නොවි යලිත් මේ ඕනකමක් හට ගැනීම සඳහා චිත්තාභ්‍යන්තරයට හේතුවක් ඉතුරු වීම. ඒ පෙළ දහමේ පදයෙන් තොරව ඒ සිද්ධිය සිංහලට ගැලපීමේ. අරමුණ තුළ මේක තවත් වචනකින් කියනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මරස් ඒත් පමාව. තව විදිහකට ගන්නවා. රූප තණ්හාවේදී, ශබ්ද තණ්හාවේදී, ගන්ධ තණ්හාවේදී, ලෝභයේදී, ද්වේෂයේදී, හිංසා කිරීමේ ඕනකමකදී. මේක එක්ක ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් නැත්නම් සිතින් කයෙන් වචනෙන් නේ උපදින්නේ. දොරවල් තුනෙන් නැත්නම් දොරවල් හයෙන්. දැන් අර කුඩා දරුවටත් මේක ආවා. නමුත් මම ඒක දකින්නේ මෙහෙමයි. දරුවට අසාධාරණයක් වුණා කියලා තරහ වෙලා අඬනවා. දුකක් තමයි. නමුත් ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්න තරම් ඔහුගේ මනස දියුණු නැහැ, තේරෙන්නේ නැහැ. ඔහු ඉස්සරහට තියන්නේ නැහැ. ඔහු ඒක අතහැරෙනවා ඉබේ නිින්ද ගියාම. අවදි වෙනකොට ඔහු අලුත් ලෝකෙක ඉන්නේ අරක මල එකක්. ආයෙ ගන්න ඉතුරු නැහැ. ඒ දරුවට නම් මම දකිනවා අතීතම් පහිනන්තන්. එතකොට යමක් අතීතයේද දරුවාගේ නම් ප්‍රහීන. ඔබට මතකයි අපිට. මෙහෙම කරලා තියෙනවා. මෙහෙම පරම්පරාවම කියන්න දන්නවා ඔබ. ඔබට අතීතේ ප්‍රහීන නැහැ තියෙනවා. ඒ තියෙන්නේ තියපු නිසා. දරුවට නැත්තේ තියන්නේ නැතු නිසා. තියන්නේ නැතු අවසන් වීමේ හැකියාව ජීවිතේ ඔබ ගෙනාපු දෙයක්. ඒක ස්වාභාවිකත්වයක්. ආපහු එතෙන් එන්න. තියන්නේ නැතු ආපහු අවසන් කිරීමේ හැකියාව පසක දමා තියන්න පටන් ගත්ත තැන තමයි පමාව. කොහෙන් තියන්නද? කඩෙන් තියන්න හරි ගෙදරින් හරි තියන්න නෙමෙයි. සිත පතුලෙන් තියන්න. ආය අවශ්‍ය මොහොතක ඒ ස්වභාවය හට ගැනීමට අවශ්‍ය මූලයක් සකස් කරන්න. ඒකට ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය කියනවා. ඒකට තණ්හා අනුසය කියලා කියනවා. ඔබ නෙවෙයිද මේ අමුද්‍රව්‍ය සැපවීම එක බලවත් වෙන්න. ඔබේ මේ ඇස තුල, කන තුල, නාසය තුල, අරමුණු තුල සිදුවෙන සිද්ධිය ත්‍රිපිටකයේ තිබෙනවා ඔබ දැකලා නැද්ද? විභාගයට ලියවට ඒක ඕන තැනකට හරි. පමහද විහාරිත්තය පරිහාන ධම්මංගෝ කියන මේ කතාව තථාගතයන් වහන්සේ හොඳින් නිරීක්ෂණය කරගන්න. මේ කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේදී ඒ මොහොතේ ඉපදිලා තියෙන ඇසෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, නැත්නම් සිතින්ද, කයෙන්ද, වචනෙන්ද. ඒ උපන්න එක තමයි අර හටගත්තා උප්පන්න. ඒකට එකතු වීම තමයි. ඒක බාර ගැනීම තමයි විඳීම කියලා. කියන පස්සපච්චා වේදනාව. විඳිනවා හෝ විඳවනවා. විඳින්න ගියාම ඒකේ තියෙන දුක් සහගත ස්වභාවයට නම් ගැටෙනවා, සැප සහගත ස්වභාවයට නම් ඇලෙනවා. විඳීම මම වෙන්නේ එහෙමයි. ඇහැ තුල, කන තුල, නාසය තුල. මම වුණාම වේදනා පත්‍ය තණ්හා කියනවා. තව ටිකක් එහාට බැඳුනහම තණ්හා පත්‍ය උපාදාන කියනවා. උපාදානස්ස කොහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපි උත්පත්තිම් පෙනෙමස් දහ උපාදානේ බලපානවා. අන්න පමාව නැත්තම් මේ සිදුවෙන ආකාරය. උපාදාන පත්‍ය භව තමයි අර ලෝභ මූලයට, දේශ මූලයට, මොහ මූලයට හේතු ඉතුරු වීම. දත්ත ටික පරිගණනකට දුන්නාම තියෙන තැනක් නෑ, ආපහු වෙන්නේ තියෙන නිසා. තැනක් හොයන්න බෑ. විද්‍යුත් එකතු වෙති වෙනස. අන්න ඒ වගේ එන්නට තැබීම පමාවයි. ඔබ එහෙම පමාව ඉගෙනගෙන තියෙනවද? නෑ. ඔබ දන්නේ පමා වෙලා වැහපන් වලාවේ කියන්නේ විතරයි. එහෙම නැත්නම් වෙන දෙයක් විතරයි. මේ අරමුණේ මුලා වීමෙන් භවබන්ධනේ ඇතිවීම
හෙට දවසට දුකක් ගෙන දීම සඳහා හේතුවක් චිත්තාභ්‍යන්තරයේ සැඟවීම පමාව බව. නැවත නැවතත් පමාවන්නා පමාදෝ මච්චනෝ පදම් මරණේ පාරේ යනවා. දැන් තේරුම් ගන්නවද මොන වන්දනා මොන ගමන් ගියත් මොන සිල් සමාදන් වෙලා හිටියත් මේ ත්‍රිවිධ විතරකේ බලවත් වෙනවා නම් ඔබ දුකටපත් වෙමින් යන්නේ අවුරුදු 60 70 80 දක්වාම කියලා. දරුවන්ගේ සිතේ තියෙන සුන්දරත්වයේ ක්‍රමෙන් අහිමි යමින් නපුරෙක් හාලකන්නියෙක් පව්කාරයෙක් පිසාචෙක් බවට පත් වෙන්නේ මේ නිසා නේද? කයද ඒ වෙන්නේ? නෑ මේ දුෂ්ට බලවේග තුන බලවත් වීම. ඕක තමයි සමාජය කියන්නේ. යා හොඳින් සාන්තුවරෙක් වගේ හිටියට ඇතුලේ ඉන්න කෙනා හොඳ නෑ කියන්නේ. ඊර්ෂ්‍යා කරනකොට, පරිගන්නකොට, එකට කරනකොට, වෛර කරනකොට, යටි උගුල් අදිනකොට ඔය උඩින් hina වෙලා හිටියට යට ඉන්න නරක කෙනෙක් කියලා කියන්නේ යට අමුතුවෙන් ආත්මයක් තියෙනවා කියන නෙමෙයි. අර විහාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ බලවත්කම වුන්ට හැඟෙනවා. ඒ නිසා බෞද්ධ දර්ශනය කියන්නේ ගස්සට ඇවිදින එක කියලා හිතන්න එපා. මල් කරේ දාගෙන හරි කලගඩිය අතේ තියාන හරි. ඔබට ළමින්ට සෙල්ලම්පත් වෙන්න තිබුණා වයි. බෞද්ධ දර්ශනය කියන එකේ තේරුම ත්‍රිවිධ විතර්කයේ බලවත් වෙන ආකාරයේ තේරුම් අරගෙන බලවත් වෙන එක වෙනුවට එය ඡය කරන මාර්ගයටපත් වෙන එක. දැන් පුංචි දෙයට පුංචි දෙයක් ප්‍රතිචාරය. ඉන්හාට ලෝකයේ සිදුවෙන්නේ මොකද්ද? ප්‍රතිචාරය දැක්වීම. අපි එකට කියනවා බැන්නොත් බනින, ගැහුවොත් ගහන, රිදෙව්වොත් වෙන, පලිගත්තොත් පලිගන්න. දේශපාලන ලෝකේ, ඉඩකඩම් ලෝකේ අපි තව ලස්සන වචනයක් තියෙනවා action and reaction. ක්‍රියාව සහ ප්‍රතික්‍රියා. මේක තුල නෙමෙයි ධර්ම දුරුද කියන්නේ. එතකොට මෙන්න මේ ජීවන ප්‍රතිපදාවෙන් තමයි ඔබට අර දරුවෙකුට පැය 12ක් 18ක් කිසි කරදරයක් නැතුව සුවසේ hina වෙ නිදා ගන්න තිබිච්ච හැකියාව නැති වෙලා ඔබ මේ කරන දේවල් සහිත ලෝකයක් ඔබේ මනෝද්වාරයට යනවා. මේ පත්තරට දේවල් ඕන නැහැ. අනතුරු නිදාගත්තන් පස්සේ ඔබ ඉන්නේ ලෝකේ. දැන් ඒකේ ගහ ගන්නව නම්, බැන ගන්නව නම්, කපා ගන්නව නම්, කොටා ගන්නව නම්, පලි ගන්නව නම්, නොයවසනව නම් ඒ සියල්ල නිසා ඔබ දැවෙන්නේ තැවෙන්නේ නැද්ද? දැන් ඒ දුක තියෙන්නේ කුමක් නිසාද? හදාගත්ත නිසා නෙවෙයිද? සබ් බාහිර ලෝකේ යමක් කරන්න ගියාම ඒකේ ඡායාව, කොපිය සිත ඇතුළට යනවා. ඔබ කොතරම් බාහිර වශයෙන් ඇඳුමෙන් සංයමයට අසංවරයට පත් වෙලා ඉන්න හැදුවත් ඔබේ ඇතුළත ස්වභාවය හඳුනා ගන්න නින්දට ගියාම ඔබ කවුද? ඉන්දෙදි මොනවද කරන්නේ? සංසුන්ව නිදා ගන්නවද? කාම අරමුණු කරන්න හිතෙනවද? කපටිකම් කරනවද? බොරු කරනවද? මිනිස්සු රවට්ටනවද? ඔබේ යථා තත්ත්වය තේරුම් ගන්න. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා හිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා. ආන්න මේක තමයි ළමා කාලේ කරන දුෂ්ට ක්‍රියාව. දුෂ්කර ක්‍රියාව නෙවෙයි දුෂ්ට ක්‍රියාව. දැන් මේන් ඔබ මුදා හැරෙන පීඩනයන් තුළ සමාජයටත් කරදරයක්, ඔබ නිරන්තරයෙන් සැනසෙල්ලක් නැති. ඒක තමයි දුක. කැපිච්ච පණුවෙක් වගේ අවදි වූ තැන් පටන් ලෝභයෙන්, දේශයෙන්, මොහෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන් කටයුතු කරන රැය වෙනකල් සැනසෙල්ලද ඉන්නේ. කාලයක් කරලා බලන්න. මොහොතේ තිබිච්ච සෞම්‍ය භාවය නැති වෙලා ගිහිල්ලා හිටපු ගමන් ඇදගෙන වැටේ. හොඳ ආබාධයක් හැදිලා. මොකද? සිනාසී තර වෙනු ඔහොම තරහා ගත්තොත් ඉක්මනට නාකි වෙයි. පද දෙකක් මේ සමාජයේ තියෙන. එනිසා ලබාගත් ජීවිතය තුළ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ, ප්‍රශ්න විසඳීම සඳහා අවියක් වශයෙන් භාවිතා නොකිරීමේ බෞද්ධකම. ස්ත්‍රීත්වය, පුරුෂත්වය, ගිහි බව, පැවිදි බව ඕනෑ තැනක ප්‍රගුණ කරන්න. වෙන මොනම බුද්ධාගමක්වත් ඉතිහාසයක්වත් දැනගන්න ඕන නැහැ. සියල්ල කෙරෙනවා මේක කරනකොට. දැන් මේක සිදුවෙන ආකාරයට තව අගයක් දෙන්න ඕන අපි. කොහොමද මෙහෙම වෙන්නේ? නොදැනයි වෙන්නේ. ඒකට එකතු වීමෙන්, ඒක භාවිතා කිරීමෙන්, ඒක
මමත්වෙන් ගැනීමෙන් තමයි මේ වැඩේ වෙන්නේ. අන්න ඒ නිසා මම මගේ ආත්මය බාහිර වස්තුවල තියෙන කතාව නේ ආපු හැඟීමට එකතු වීමෙන් ප්‍රතික්‍රියා දක්වන්න ගියාම ඒක හැඟීම මම කොට ගත්තා. මම නම් ඒක මගේ වුණා ආත්ම කොට ගත්තා. දැන් ආත්මය කියන්නේ ජීවිතේ නෙමෙයි කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසාව විතර්කය ආමත් කොටන් තමයි කාම අරමුණු ඉටු කරගන්න යන්නේ විකෘති කාමයේ. ව්‍යාපාද අරමුණු සඳහා දොස්බස් පැරීම කරනු ලබන්නේ අනිත්‍ය අවස්සන විහිංසා ක්‍රියාවට යන්නේ. ආත්මකට ගන්නවා කියන්නේ ක්‍රියාවට යනවා. අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ කියලා කවුද හදුව පට්ටපල් බොරුවකට රැවටෙන්නේ නැතුව ආත්මකට නොගන්නේ නම් සංසිඳිනවා. ඔක තියාගන්න. දැන් නිරීක්ෂණය කරලා බලන්න ළමයාට වඩා තරුණයාට වඩා මැදි කෙනාට වඩා දවස පුරාම අසහනෙන් දුකින් පීඩාවෙන් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙනවද නැද්ද කියලා. දැන් මේකට තමයි කියන්නේ විඳින්න දුන් ජීවිතය අරන් විඳවන්න සිද්ධ වෙනවා. මේ විඳවන්නේ කාගේවත් වැරද්දකින් නෙමෙයි. මේ එන හැඟීමට එකතු වීමෙන් ඒවා බලවත් කොට චිත්තාභ්‍යන්තරයේ කෙලසා ගැනීමෙන් ප්‍රතිඵලයේ වශයෙන් නැවත ඉපදිලා ඔබට වද දෙනවා. මා දකින නැවත ඉපදීමේ දුක තියෙන්නේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ. ඒවා නැවත උපත නැති කරන්න කෙනකේ තේරුම එහෙනම් නැවත උපත නැති කරන්න නම් තබන්න නැතුව ඉන්නවා. තැබුවොත් නැවත උපදිනවා. තබන්න නැත්නම් තමයි නැවත උපත නැති වෙන්නේ. මේ පද හතරට එකතු කරලා තිබෙන්නේ මුළු ත්‍රිපිටකයේ පුරාම පවතිනා වූ ඉගැන්වීමක එක් පැත්තක සාරාංශයක්. තව විවිධ පැති වලින් ගත්ත හැකි. දැන් මේක දැනගත්තන් තත් බලවත් වෙනවා. ඒකනේ පමාව. අන්න අපට ඇහෙන් පමාව, කනෙන් පමාව, නාසයෙන් පමාව, දිවෙන් ඕන එකකින් පමා වෙන්න පුළුවන්. පමා වෙන මොහොතම නොපමා වෙන්නේ කෙසේදයි කියන එක බුදු සමයේ ආරි සත්‍ය තුල ඇරුණාම නිකම් බුද්ධ ආගමතම කියලා දෙන්නෙත් නැහැ. වෙනත් සමයන් තුල කවර කතාවද? එනිසා මේ අදාළ ගැඹුරු තැනට යන්නේ නැතුව මේ ආගමික කියලා බාහිර සිතිවිලි ටිකක් පුංචි සුචරිතවාදී ක්‍රියාකාරකමක් අල්ලගෙන බෞද්ධකම කියලා පොඩි දෙයකට රැවටිලා මූලික දේ වටහාගෙන නැහැ. දැන් ඔබට තේරුණා නම් දැන් නොපමා වෙන්නේ මේ මොහොතෙමයි. දැන් අර සීද විතර්කයට එකතු වීම අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරති අනභවං ගමේති පමාවයි. ඒ මොහොතේදීම නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරොති අනභවං ගමේති නොපමාවයි. ප්‍රහාණයේ මාර්ගයයි. අන්න ඒක කරන්න වීරිය, ඒක කරන්න සතිය, ඒක කරන්න ඉවසීම. බලවත් වන තරමට අපහසුයි, වෙලාවක් නැහැ, වැඩි සිද්ධ වෙලා ඉවරයි. මොකද ඒක බලවත් නිසා තමයි යට වෙනවා ඒකට. නමුත් තාරුණ්‍යයේදී මේක තිබෙන බව දන්නවා, එන බව පේනවා නම් එතනින් එහාට දොර වහන්න පුළුවන්, යන්න දෙන්නේ නැතුව. මැරීන් එළියට ආපුවම යොබ්බාවක් නැතුව අහුුණු දේ පොඩි කරනවා වගේ තමයි මේ මැරියෝ ටිකත් එළියට ආපුවම මොනවා කරයිද දන්නේ නැහැ. ගහනවා, බනිනවා, කපනවා, කොටනවා, පලි ගන්නවා කියලා කියන්නේ මේ මැරීන්ගේ ක්‍රියා. මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක නැමැති ඔබ තුළ සැඟවී ඉන්නා වූ මැරීන්ගේ ක්‍රියා මම මේ කියන්නේ. මැර බලය. නමුත් සතිපට්ඨානයේ නැමැති ආයුධය තියෙන කෙනාට මරයා එන්න පුළුවන්. උප්පන්නං කියන්නේ මැරයා එන එකනේ. හැබැයි යන්න දෙන්නේ නැහැ එළියට. ඔහු දකිනවා එකතු වීමෙන්, බලවත් වීමෙන් තවදුරටත් භව ගමන හැදී දුක වැඩි වේ. එකතු නොවීමෙන් මේක අවසන් කරන්න පුළුවන්. එකතු වීමෙන් ක්ලේශ ධර්මයන් බලවත් වේ, එකතු නොවීමෙන් කෙලෙස් නැතේ කියන මේක ඔබ තුල වෙනවද බලන්න. මම දකින්නේ මෙහෙමයි. ඔය පාසලේ යාළුවෝ වෙනත් යාළුවෝ පුංචි දෙයකට අමනාප වෙනවා.
කවුරු හරි දෙන්න දෙපැත්තට එකතු වෙලා ගතු කෙලන්න කියන්න ගියොත් දෙන්න දුරක ගිහිල්ලා තරහ වැඩි වෙනවා. දෙන්න සමගි කරන්න කතා කරොත් හරි ගණන් ගත්තේ නැත්නම් හරි මර හිතවත්කම මතක් වෙලා සතියකට පස්සේ ආයෙත් කතා කරනවා. අර මොකද උනේ අර පැවැත්තුවා නම් බලවත් වෙනවා පැවැත්වේ නැති හින්දා සංසිඳිලා ගියා නේද? මහ ලොකු භාවනාවකිනුත් නෙමෙයි. අර එකතු නොවීමෙන් එයාට හැමදාම ඉන්න හම්බ වෙන්නේ. එයාට එකතු වීම තමයි ආහාර දෙනවා කියන්නේ. එහෙනම් අරමුණට එකතු වීම සිතට ආහාර, ලෝභයට, දේශයට, මොහයට, ඊර්ෂ්‍යාවට ඔබේ හිතේ පවතින ආහාර දෙන්නේ ඔබ. ඔබ ඉතුරු වෙලා ඉන්න. ඒ ඕගොල්ලෝ මරා දාන්න. විදර්ශනා භාවනාවෙන් කරන්නේ කෙලෙස් නසනවා කියන්නේ මේගොල්ලෝ මරා දාන එක. එතකොට එතන තිබෙන කාරණයක් තමයි නොදන්නා කාලේ මේක කරගත්ත නිසා උපදින්න පුළුවන්. අවදි උතෙන් පටන් නින්දට යනතුරු විවිධ ශේස්ත්‍රවලදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවේ. උපදින එකට තමයි uppannam kama vitakkan, uppannam vyapada vitakkan, uppannam hisa vitakkan. කොහොමයි. එයාට එකතු වුණාම සතර දුක හැදෙනවා, පීඩාව හැදෙනවා කියලා තේරුම් ගත්තාම එයා වැරදීමකින් එකතු කරගත්ත පාප මිත්‍රයෙක් බව ජීවිතේට. මිත්‍ර වුණා ඔය එකට. නමුත් පාපයට මිත්‍ර. දැන් එයාට ඔබේ දොරවල් විවෘත නොකරන්නට එළියට යන්න. තමයි සතිය ඕනේ. අන්න ඒ එන එක පිළිගන්නේ නැතුවට කියන නමක් තමයි නාදිවාසේති කියලා කියන්නේ. න අදිවාසේති නාදිවාසේති කියන්නේ. අදිවාසේති පිළිගන්නවා නාදිවාසේති පිළිගන්නේ නැහැ. ඒ පිළිගැනීමම තමයි මගේ මම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛ ආත්ම කියලා කියන්නේ. පිළි නොගැනීම තමයි අනිත්‍ය බලනවා කියන්නේ. එයා මොකද වෙන්න ඕන? පරණ තැන තිබුණු නිසා එන්න ඕන. තියෙන නිසා. ඉඩක් දුන්න නැවම එයා යන්න වෙනවා මෙතනින්. එයාට ආයෙ ගිහින් හැංගෙන්න දෙන්නේ නැහැ. මේ ආයෙත් හැංගෙන්න නොදෙන කෙනා තමයි විදර්ශනා වඩන්න කියන්නේ. ආයෙත් හංගන කෙනාට පෘථග්ජනයයි කියනවා. පව් සංගවනවානේ කියලා පෙන්නන්නේ. අර පව් සංගවනවා කියන පෘථග්ජනයා ආර්ය පුද්ගලයාට පව් සංගවන්න සුසු නැහැ කියන එකේ තේරුම ඉදිරියට තියන්න හොඳ නැහැ කියන එක. ඒක ආණ්ඩුවට හරි අම්මට තාත්තට හොරෙන් මේ නොකරන්න හොඳ නැහැ කියන එක නෙමෙයි. අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය නුසුදුසු ඒව හංගවන්න. අබබ්බ තාදිට්ඨ පදස්ස ඔහු ඒව හංගන්නේ නැහැ. හංගන්නේ නැතේ ආවම අතාරින නිසා. මෙය බුදු සමයේ බුදුන් ලෝට හෙළි කරවා දාලා වූ භාවනාව බව තේරුම් ගන්න තව අවුරුදු කී 50ක් කී 100ක් යයිද මේ සමාජයට. එක දේවල් පිටපස යමින් නිස්පල දේවල් කර කර ඉන්නවා මූලික කාරණේට අයින් නැතුව. ඊළඟ පදේ ගන්න. පන්සාලිස් වස පුරා දෙසූ බණ මෙලෙසිනි කෙටි කර පවසන්නේ. අවුරුදු 45ක් නම් බණ 18,000ක් කිව්ව තමයි. නමුත් සාරාංශ කළොත් එහෙම අවුරුදු 45ෙම කියලා තිබෙන්නේ ප්‍රමාදය සහ ප්‍රමාදය විතරයි. අවශේෂ නිරෝධය සහ නිරවශේෂ නිරෝධය විතරයි. ප්‍රමාදය දුක් ගෙනත් දෙයි, අවශේෂ නිරෝධය දුක් ගෙනත් දෙයි. සතරට අලවයි. අප්‍රමාදය දුකින් මුදවයි, නිරවශේෂ නිරෝධයෙන් දුකින් මුදවයි. මේ ඔබ තුල සිදුවෙන සිද්ධිය ස්වයංක්‍රීයව සිදුවෙන්න නොදී වීරයෙන් යුක්තව වෙන පැත්තකට හරවනකොට ගමන වෙනස් වෙනවා. සිද්ධියට ඉඩ දුන්නොත් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ තුල පුණ්‍යගාමී පාපගාමී ඔස්සේ කාම සුගති දුගතියට. නමුත් අර ධානයේ තියෙන නිවන කියලා සැනසීමට ගත්තාම ඒකත් ධාන කාමය. ඒකට තියෙන ඇල්මාර විතරකේ. ඒක පංචකාමෙන් නමුත් ඒකට තියෙන කැමැත්ත. දැන් එයාට ඒකෙන් ගමන. මෙබැවින් අපි ඉපදිලා තිබෙන්නේ ජීවත් වෙලා ජීවිතේ අතහැරලා යන්න. ඉපදිලා විඳින්න ගිහින් අපිට ජීවිතය අතහැරුණාට ගන්න මට තව ජීවිතයක් ඕන කියලා මේක විඳින්න සැපතක් තියෙනවා මහලුකු කියලා තියනවා යන්න ඉස්සරහට ගන්න. Taman තබන පැත්තට යන්න වෙනවා. ඒකට
ස්ත්‍රී පුරුෂ උගත් ස්ත්‍රී පුරුෂ මේ ගිහි පැවිදි මේ ස්වභාවයන් එතනදී බලන්නේ නැහැ. ඒ හොඳට මතක තියාගන්න මේ සමාජයේ. එතනදී බලන්නේ කොතරම් දුරට ඔබ ත්‍රිවිධ විතර්ක බලවත් කරගෙන තියෙනවද ඊට ගැළපෙන ප්‍රතිසන්දියක්. ඒක තමයි මම කලක් තිස්සේ කියන්නේ ඔබ යන්නේ හදාගන්න අපායකට කියලා. ඉතින් මේ බෞද්ධයයි කියාගන්න ආය ජීවිත අවසානය දක්වා ජාතිය ආගම කුලයේ රට ධනවත්කම හැඩරුව ආදී විවිධ කාරණා නිසා ත්‍රිවිධ විතර්ක බලවත් කිරීමේ උත්සාහයක යෙදලා ඉන්නව නේද? මිනිසත්කමට නොගැලපෙන ආකාරයෙන් මේ අදහස් ක්‍රූර වුණොත් එහෙම ජීවිත අවසානයේට ඔබට මේ ස්ථානයේ මාරුවක් හම්බ වෙනවා. මිනිස් කය වෙනුවට විස සහිත දල ඇතිව අන්න පුළුවන් අං ඇතිව තව විවිධ ක්‍රමයෙන් අන්න ඔබ පාවිච්චි කරපු අවි ඔබට ලැබිලා තියෙන හැටි. නායා කියන සතා නිශ්ශබ්දයි. වෙනකොට බැලුවා කියලා මොකුත් නැහැ. නමුත් ඔහුගේ දත් සකස් වෙලා තියෙන පහර දෙනකොට දත් ඇතුලෙන් විසක් විදින්න ඇඟට. ඒක ඔහුට ජීවත් වෙන්න අදා සතෙක් দমনය කරගන්න උදව් වෙන්න පුළුවන්. ඔහුට ඒ විස සහිත තා මැරුණයි කියලා පාඩුවක් නැහැ. නමුත් ඔහු එතෙන්ට ගියේ ඔහු විස භාවිතා කරපු නිසා මිනිස් සමාජයට එරෙහිව. ඔහු මිනිස් සමාජයට එරෙහිව විස භාවිතා කරපු පුද්ගලයා විස කියන්නේ වසවිස නෙමෙයි මේ ලෝභ දේශ මොහයන්. ඔහුට දැන් ලබා දීලා තියෙනවා විස භාවිතා කරන ශරීරයක් ජීවිත අවසානයේ. ඒක තමයි තෘෂ්ණාව නැමැති වඩුවා විසින් හදන ගේ කියලා කියන්නේ. ඒ නිසා සමහර අයට අං ඇවිදින් තියන්නේ අහම්බෙන් නෙවෙයි. සමහර අයට දිව දෙකක් ඇවිදින් තියන්නේ අහම්බෙන් නෙවෙයි. සමහර අයට විසදල ඇවිදින් තියන්නේ අහම්බෙන් නෙවෙයි. හොයපු නිසා. ඔවුන් හොයලා තිබෙන්නේ මිනිසත්කම හොයලා නැහැ. බ්‍රහ්මචාරී යසනා හොයලා නැහැ. බොහෝ විට ලෝභ යසනා, ද්වේෂ යසනා, මෝහ යසනා. ලෝභය සෙවීම, ද්වේෂය සෙවීම, මෝහය සෙවීමේ ප්‍රතිඵලය. දැන් 45 වසක් පුරා දේශනා කළේ ස්කන්ධ පංචකයට එකතු වීමෙන් අනාගතයක් හදා ඔබට අපවෙන් පිනෙන් ධානයෙන් සසර යන්න පුළුවන්. ඒක ප්‍රමාද විහාරිත්තේ ප්‍රභේද තුනක් විතරයි. ඒක බුදුබණ නොවේ. පමාද විහාරිත්තේ බුදු ගැන කියනවා. පමාදෝ මච්චනෝ පදං කියලා ඉරුණාම මේ පමාදෝ මච්චනෝ පදං කියනවා එහෙනම් පමාදෝ අමත පදං කියන්නේ නැහැනේ. එසේනම් ඔබට වෙනම වෙලාවක් වෙනම පැයක් වෙනම දවසක් දෙන්නේ නැහැ. අවදියුත්පන් පටන් නින්දට යනතුරුම ඔබට එලා බලන් ඉන්න වෙනවා. ඒ මොහොතේ මේ විතර්කේ ආපුහම ඒවට එකතු නොවීමෙන් අප්‍රමාද වෙන්න. පන්සාලිස් වසපුරා දෙසූ බණ කෙටිකර දක්වන්නේ නම් මෙසේයි. මිනිසා ජීවත් වෙන්න ගිහින් පුද්ගලයෙක් වශයෙන් කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ බලවත් කරමින් දුකටපත් වෙනවා. ඒක මිනිසාගේ මාර්ගය. මේ බලවත්කම ශූන්‍ය කරගන්න පුළුවන්. ඒ නිසා ඒකට බුදුන් වහන්සේ ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය පහාන සංඥා වශයෙන් පෙන්වලා තියෙනවා. තේරෙනවා වෙන මොකවත් මොනේද භාවනා කරන්න. අනේකට ඒක හදාන යනකොට අර වෙනදා කලබල වුණ වචන පාවිච්චි කරන්න හිතපු අර මම කතේ මට මගේ ළමා කාලේ එහෙම කෙන්තියම ඇස්රතු වෙලා ඇඟ වේවිලා යන ගතියක් දැනුණායි කියලා. නමුත් ඒකත් ටික වෙලාවකින් නැති වෙලා යනවා. ඒක භාවිතා කළොත් දෙතරද කියන්නේ නැත්නම් ඒකට ඉඩ නැහැ. නමුත් මේ බඳු ස්වභාවයක් ඔබ ළඟ තිබෙනවා නම් ඔබ මේක භාවිතා කළොත් වෙනදා තරම් ඔබ කලබල වෙන්නේ, කුපිත වෙන්නේ, ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැති තැනට ඔබ එහෙම යනවා නම් ඔබ පටිසෝතගාමියෙක් බව තේරෙයි. අයින් කරමින් යන කෙනෙක්. ආයෙ වෙනම පාඩම් කරලා පොතෙන් හොයන්න එපා මේ සංයෝජන සුනීකරණද මේ යන්නේ කියලා. තේරුම් ගත්තාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කැඩලෙද දැන් කාමරාග ව්‍යාපාද සුනී කිරීම විනාශ කිරීමේ යෙදලා ඉන්නවා. ඒක තමයි භාවනාව. එතකොට 45 වසක් පුරා දෙසූ බණ
පොතේ තියෙන්නේ පෙළ විතරයි. සිද්ධිය වෙන්නේ ඔබේ හිත තුළ, ඇසේ කනේ නාසය තුළ පමාව සහ නොපමාව වශයෙන්. පමා ඔබට දුක් ගෙනත් දෙනවා, නොපමා ඔබ දුකින් මුදවනවා. බරපතල හුඟක් දේවල් තේරුම් ගන්න නෑ නේද? ඊළඟ වචනේ 45 වසක් පුරා දෙසූ බණ මෙය තමයි. තව පදයක් තියෙනවා. මෙය අනුගමනය කිරීම සඳහා. අපි කියනවා සමහර ආගම්වල කාන්තාවන් ලව කරන්න බෑ, පිරිමියෙන්ට ඕනේ. ගෙදර ඉඳන් ඕක කරන්න බෑ, මහාන වෙන්න ඕන. පන්සලෙන් ඕක කරන්න බෑ, කැලේට යන්න ඕනේ. ඉසකයා තියාන බෑ, කොණ්ඩේ කපන්න ඕනේ. සුදුනම් බෑ, සිවුරක් පරවන්න ඕනේ. මේවා එකක්වත් බලපානවත් විවිධ විතර්කයට. තම තමන් ජීවත් වෙන පරිසරය තුළ. නමුත් වැඩියෙන් ගැටෙන කාරණා තුළ හදන්න වෙලාවක් නැතුණා, ඒකටම අහු වෙන්න ගන්නවා. අන්න ඒක තමයි අර අප්පකිච්චෝ සල්ලහොක බුද්ධි කියන පදවලින් පෙන්වන්නේ මාර්ගය යන කෙනා කෘත්‍ය අල්ප කරගන්න ඕන, සහැල්ලු ගතිපතුම් යන්ත වෙන්න ඕන කියලා පෙන්වන්නේ. කර්මිත සූත්‍රයේ. ඒ අරුණහම ඒකේ පෙන්වන්න ඕනේ නැහැනේ මනාන්තරගත වෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ කියලා. කරණීය මත්ත කුසලේන. කරන්න ඕන දේ කරන්න ඕන අත්ත කුසලයා විසින් යමක් කළ යුතු නයි. අන්තං සන්තං පදං අபிසමෙච්ච. යම් නිවන නම් වූ සාන්ත පදයට පැමිණ වාසය කරන්න කැමති නම් අන්න ඔහුට අර පහසුකම් ටික හදා ගන්න ඕන. ඒ නිසා ඔබ කල්පනා කරනවා නම් මේකට මේ උපදින්ගෙන ආපු කාන්තා බව බාධාවක් කියලා. එහෙම නැත්නම් gedara ඉන්න එක බාධාවක් කියලා. මට කියන්න තියෙන්නේ නොතේරෙන එක බාධාවක්. කැලයට ගියත්, මහානකමට ගියත්, පුරුෂ භාවයටපත් වුණත්, තව රටකට ගියත්, වෙනත් ආගමකට ගියත් මේ දුකටපත් වෙන ආකාරය ඔබ තුළ සිදු වෙන්නේ කිනක නොතේරෙන එක ගමනට බාධාවක්. ඔන්න පුණ්‍ය මාර්ගයේ භවගාමී බුද්ධ ආගම ඕන කියන්නේ මෙන්න මේ තොය නොතේරෙන අයට. ඒකයි අපිකට බිඳුවට බස්සන්න බැරි එකත් සමාජයේ තියෙන්න ඕන කියලා කියන්නේ. පවට වඩා පිනේ විපාක සමාජයට හිත කරයි. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැත්නම් ඒක තියෙන්නේ ලෝකේ ජීවත් වෙන්න සහ දරුවන් හදන්න ආදා කාරණාවලටනේ. කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, මේ කාම විතර්කේ ස්ත්‍රී මේ පුරුෂද, ව්‍යාපාද විතර්කේ මේ ස්ත්‍රී පුරුෂද, එහෙම තියනවාද ඒකට? ඒකෙන්ම පිළිගන්නවද බුදුරජාණන් වහන්සේ ඕනෑම කෙනෙකුට මේක හටගත් වෙලාවට එකතු නොවීමෙන් නාදිවාසේති. ඒ නිසා ආ බැහැර වෙනවා පජහති. ඒ නිසා ඔහුට විශේෂ හික්මයකටපත් වෙනවා. අවසන් වෙනවා. අර අනාගත තණ්හා උපාදාන අවිද්‍යා සංකාර නොවිය අවසන් වීමට අනභවං ගමේති කියලා කියනවා. ඒ ප්‍රහාණ ක්‍රමය නේද? සාමාන්‍යයෙන් ක්‍රීඩා වලට යනකොට පුහුණු වෙන කාලයක් තියෙනවා. පුහුණු කාලේ මුණ දෙන්න පුහුණුවා, ඊට පස්සේ තරගයට යන්න ඕන. අනිවාර්යයෙන් ඔබට මේ සඳහා ධර්ම ශ්‍රවණය කිරීම පුහුණු කාල සීමාවක්. වෙන්න ඕන දේ මගේ තුල මම මොකද්ද කරන්න ඕන කියන කාරණාව ඔබට වැටහෙනවා. දැන් වැඩි පටන් ගන්න ඕන. රාගය දුරුකට, ද්වේෂය දුරුකට, මෝහය දුරුකට, අවිද්‍යාව නසා අරිහත් ඵල විද්‍යාව උපදවා මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්නේය. ආර්ය ශ්‍රාවකතමේ කොපනකින් සම්මාදිට්ඨියත් එක් වේද කියලා මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨික ආකාර 16ක්ද කොහෙද තියෙනවා. නසා නැසෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේ සමාජයට පැහැදිලි අවබෝධයක් නැත්තේ. හංගගෙන හිටියොත් නැසෙයි කියනවා, එකතු නොවි හිටියොත් මේ එහෙම හිත කල්පනා කරනවා. මගහැරලා හිටියොත් නැසෙයි කියනවා. ඒ අනවබෝධය. බාහිර අදාළ කරුණු උපදින්න නොදීමෙන් මගහැර සිටීමෙන් නැසෙන ක්‍රමයක් සමාජය පාවිච්චි කරනවා. ඒකට විදර්ශනාවද කියන්නේ. මගහැර යාමේ කලාව. බුදුරජාණන් වහන්සේ විවිධ උපක්‍රම භාවිතා කරමින් මේක තිබෙන නිසා එනවා, තිබෙන තැනින් නැති කරන්න බෑ, ආවහම නැති කරන්න පුළුවනි, එකතු නොවි ඉදිරියට නොතැබීමෙන්.
දැන් මේක පුරුදු කරන්න වෙනවා. අන්න ඒකට තමයි එහෙම කරන්ට එතෙන්ට අවධානය යොමු කිරීම තමයි සතිය වැඩිම කියලා කියන්නේ. දැන් ඉතින් ඔබට කෑම තහනම්ද, ඇඳීම තහනම්ද, රැකියාව තහනම්ද, බස් රථේ යාම තහනම්ද, වගකීම් ඉටු කරන්න අවශ්‍ය මූල්‍ය සම්පත්තිය වීම තහනම්ද? නෑ. ආත්මලාභයේ පිණිස දුකටපත් වීම පිණිස ඒ කර්තව්‍යයන්හිදීම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක එකතු කිරීම තහනම්. ඒවා වැඩෙන කරුණු කිරීම තහනම්. මේක මම මගේ තරුණ කාලය තුළ හොඳින් අත්දැකලා තියෙන දෙයක්. ඔබම කෙනෙක් නිරීක්ෂණය කරන්න දිගින් දිගටම. පෘථග්ජන කෙනෙක්. ඔහු ටික ටික ආත්මාර්ථක වෙනවා, කපටි වෙනවා, කෛරාටික වෙනවා, වචන දුෂ්ට වෙනවා, ඉවසීම නැත්. බලන්න වෙන්නේ නැද්ද කියලා මේක. එදා හිටපු කෙනා නෙවෙයි දැන් ඉන්නේ කියලා ඔබ කියන්නේ නැද්ද? එහෙනම් ඔහු යන්නේ නරක පැත්තට කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔහුට යන නරක පැත්තට යන හින්දා අනුසෝතගාමී කියලා කියනවා. එබැවින් භව ගාමියා අනුසෝතගාමීක්. භවෙන් හරි පිනෙන් හරි ධානයෙන් භවය හදන්නා. භව නිරෝධගාමියා පටිසෝතගාමීක්. තේරෙනවද වෙන්න ඕන දේ? වෙන්න ඕන දේ හෙට දනිද්දද වෙන්න ඕන මතු ජීවිතයේදීද? නෑ, අවදි වූ තැන් පටන් දැන් ඇසේ කනේ නාසයේ දිවේ කයේදී. බණ තේරෙන නිසා හදාගත්තා වූ මේ මායя හැංගී ඉඳලා ඔබට පහර දෙන්න එළියට එනවා. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ නැමැති වෙස්මුණ දාගෙන තමයි එන්නේ. ඔබ වෙස්මුණ අඳුනගත්තොත් වෙස්මුණේ ස්වභාවයට වඩා ඇතුළේ ඉන්න කෙනා අඳුරනවා ඔබ. එන්නේ හිත කරමු ආවෙන් ජයග්‍රහණ ලබා දෙනවා ආවෙන්. නමුත් වෙස්මුණ දාගෙන ඉන්නේ. ඇතුළත අඳුනගත්තොත් ඔහුට එහෙනම් ඔබේ විජිතය තුළ රජකම් කරන්න, ඔබව පාලනය කරන්න ඔබ ඉඩ දෙන්නේ නැහැ. එයම කාන්ති හේවත් ඉවසීම කියලා තේරුම් ගන්නවද? කාන්ති පරමන්ත පොතිතික්කා. අන්න දැන් පැහැදිලි වෙනවද ඔබට මේ වෙනවීමින් පවතින කරුණ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම තථාගතයන් වහන්සේගේ සද්ධර්ම දේශනාවයි. ඒක තේරුම් ගැනීම තුළ ඔබ තුළ වෙන ආකාරයේ වැටහෙනකොට බණ තේරෙනවා කියනවා. දැන් ඔබ ආපහු යන්න හැරෙන්න ඕනේ. එකතු කරලා බෑ හස් කරන්න. මේ ටික ඇරුණාම වෙන මොනම බණක්වත් නෑ ඔගේ. හැබැයි නම් වලින් වෙනස් කරලා තියෙන්න පුළුවන්. පටිච්චසමුප්පාද නිරෝධය දකිනවා, දුක හේතුව නැතිව තැන මාර්ගය යනවා, සත්බොජ්ජංග වඩනවා, මරණ සතිය වඩනවා. තව එකේ වචන පදන්න පුළුවන්. තිලකුණු වඩනවා. ඒ ඔය පරිහාන ධම්මං සෝ අපරිධාමං හෝ කියන පද දෙකට සමාන වද යදු වදන්. ඒ වයින් කරන්නේත් ඕකමයි. ඒකයි මම කියන්නේ පන්සාරිස් වසක් පුරා දෙසූ බණ. ඔබට මේවා විවෘත වෙලා තියෙන සමයක් හම් වෙලා තිබෙන්නේ. සවන් නොදුන්නොත් මණික් ගලේ කන පය හැපුණත් කනා හිඳලා ගනීද බල්ලෝකේ බණ තිබුණාට Tamanට අවධානය යොමු කළේ නැති එකේ විපාකයේ සතරක බව ගන්න දෙනවා. නමුත් ඇහිඳලා ගත්තොත් හම් වෙලා සම්පත හිමි වෙනවනේ. අන්න අපි මේ උත්සාහ දරමින් මාධ්‍ය ඔස්සේ පෙනී සිටමින් කරන්නේ මේ සම්පත් නෙලා ගැනීම, මඟ පෙන්වීම. යලිත් වතාවක් මාවට මතක් කරලා දෙනවා මේ ප්‍රබන්ධය. දිව්‍ය දුකක් වන ත්‍රිවිධ විතර්කය, ඔය විතර්කයේ හි තිමිරි ගෙදර හඳුනා ගන්න ඔබේ ජීවිතය තුළින්. වියපත් වන විට පමාව හමුවේ, ඒ එන එකට එකතු වෙමින් භාවිතා කිරීම හමුවේ ටික ටික දුක්ගින්නක් බවට පත් වෙනවා. ජීවිතේම දුකක් වෙන්නේ අන්න විතර්කේ පාවිච්චි කිරීම තුළ ඇවෙන්නා වූ රාග දේශ මොහ ගින්න කියන එක. ත්‍රිලක්ෂණය ඔස්සේ, පටිච්චසමුපාදය ඔස්සේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ, මරණ සතිය ඔස්සේ, අප්‍රමාදය ඔස්සේ සහ මෙකී සහ නොකී ත්‍රිවිධ විතක පහන ඔස්සේ 45 වස පුරා දෙසූ බණ මේ විලසනි කෙටි කරගන්නේ.
අර පොත් 58ම කියවන්න හරි ඉතින් විෂය 5ක් යටතේ බුද්ධ ආගම ඉගෙන ඕනේ නැහැ. මෙන්න මේ ටික සාරාංශ වශයෙන් තේරුම් ගන්න. ඔබ තුල ඉන්න ඔබ පමාද විහාරීද අපමාද විහාරී වෙන හැටි. දැන් ඉතින් අර නීති මොකක්වත් අදගාවක් නැහැ. ඔය කියනකොට පංචස්කන්ධයේ ආත්මය සහ අනාත්මය තේරිලා. දැන් තම තමන් පටිසෝතගාමියෙක් වෙනවා නිරවශේෂයෙන් නිරෝධ කරනවා. අරම එක්ක ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද උපසම්පදාද නැද්ද හිල් රකින්නවද නැද්ද මහාන වෙලාද නැද්ද ඔක්කොම බාහිර දේවල්. ඇඳුමේ නෙවෙයි යෝක තියෙන්නේ මෙන්න මේක තමයි සැබෑ මහානකම බුදු සමය. අදාළ කරුණු තේරුම් අරගෙන අනුගමන ප්‍රතිපදාවක් තුළ ඔබ තුළ පවතිනා ඔබේ සතරා විනාශ කර ගැනීමට අවශ්‍ය නුවණ ලබා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිස්සේවා හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානායකත්වයෙන් විකාශනය කිරීම සඳහා දායකත්වය වන ලබන්නේ වැලිමඩ උඩකිරින්ද බෝගහ කුඹුර පදිංචි සදහයි ශ්‍රාවිකාවක් විසිනි. අරමුණු 2002 මැයි මාස 21 වන අද දිනට යෙදෙන 64 වන ජන්මදිනය වෙනුවෙන් තම දෙමව්පියන්ට උපහාරයක් පිණිසත් සතර දුකින් මිදීමට වෙරදරන සියලු දෙනාට මෙම දහම් ඖෂධයක් වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරන ලබයි. මෙදවල උඩකින්ද ලතා කැලුම් නිවසේ පදිංචි සිට දැනට වසර 28කට පෙර දායකත්වයෙන් දරුවා අතරින් විය වූ KM පීටර් කපකොටු ආදරණීය පියාණන් හා දැනට වසර 16කට පෙර දායකත්වයෙන් දරුවා අතරින් විය වුණා වූ RWH බණ්ඩාරමැණිකේ රාජපක්ෂ ආදරණීය මෑණියන් ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔවුන් සියලු දෙනා පින් කැමැති ස්ථානක උතලබා සිටී නම් මේ ධර්මයේ කුසලයේ ශක්තිය ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය අනුමෝදන් මේ බුද්ධෝත්පාද කාලය තුලදී උතුම් මනුෂ්‍යාත්ම දාවයක් ලබා සද්ධා බෝධි සම්පන්න උතුම් කල්යාණ මිත්‍ර ගුරු දෙමව්පියන් හමු වී සදහම් ශ්‍රවණය කරන්ට ලැබී අනුගමනීය ප්‍රතිපදාවකින් චතුස්සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීම පිණිස මෙම පුණ්‍ය කුසලයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. ලෝවසන අනන්ත වාසනාවන්ත පුණ්‍යවන්ත ගුරුවරුන්ට දෙමව්පියන්ට පුතුන්ට හා උතුම් ධර්මය ඇසේවා. පුතුන්ටද වැටහේවා. එය අනුව සසර දුක්ඛයන්ගේ මිදීම පිණිස නුවණැස පෑදේවා අප්‍රමාදී වේවා. පුණ්‍යවන්ත ගෞරවනීය දේශකයන් වහන්සේද චිරාත් කාලයක් භව නිරෝධයේ පිණිසම ධර්ම දේශනා කිරීමට දුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝ සම්පත්තිය ලැබේවා. උන්වහන්සේ පතන පරිදිම මේ භවයේ උන්වහන්සේගේ අවසන් භවය වේවා. පැහැදිලි කරන්න තවත් දෙයක් ඉතුරු කරලා නැහැ. ඔබට තේරෙන නිසා සියල්ල ගලපලා තිබෙන්නේ. පරලෝසපත් ඥාතින් උපහාරයට ලක් වේවා. අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරන මතු භවයකදී සද්ධර්මය හමු කොටගෙන නිවන් මඟ හිලි කරගනිත්වා. අනුග්‍රහක බෞතුන් වට සහ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම මේ පැදිපෙලක් තුළින් ඉදිරිපත් කරන්න ගත් ඔබේ ජීවිතයේ නිස්සාරත්වය සහ සාර මාර්ගය වටහා ගැනීම තුළින් නිවන සැනසෙන මං පෙත් විවර වේවායි අපද ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං